लोतुरा बुදුරජාණන් වහන්සේ නමක් සාරා සංකල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය කියන ධර්මය අපිට දේශනා කරන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල්ම ආර්ය සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. එතකොට දුක කියලා බුදුරජාණන් වහන්සේ කුමක්ද කිව්වේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන්ා එක්වීම පංච උපාදානස්කන්ධ මේ දුක අපි තුල තියෙනවද නැද්ද? අපි සෑම කෙනෙක් තුලම මේ දුක ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා. අපි කවදා හරි දවසක උතුම් රහත් ඵලය අවබෝධ කරගත්තද අපිට ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවද නැද්ද? ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා. නමුත් ඒ දුකට උන්වහන්සේලා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැති කරගන්නේ නැහැ. ධර්මයේ උපේක්ෂාවන් උන්වහන්සේලා හේතුඵල ධර්මයන් නුවණින් දකිමින් ධර්මයේ උපේක්ෂාවෙන් තමයි හැම දෙයක්ම පිළිගන්නේ. ඉන්නවා අපි මොකද කරන්නේ? අපි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් නිරතුරුවම ඇලීම් ගැටීම් කියන කාරණා තුලින් ජීවිතේට පිළියර ගන්නවා. ඒ වගේම දැන් දුක කියන කාරණේ පළවෙනි ආර්ය සත්‍ය අපි තුල තියනවද නැද්ද? අපි තුල තියෙනවා. ඒතකොට දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක ඇතිවීමට හේතු දෙකක් නැහැ. එක හේතුවයි. මොකක්ද ඒ හේතුව? තෘෂ්ණාව. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාව. එහෙනම් දුක අපි තුල තියෙනවා නම් දුකට හේතුව වෙන තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? එහෙනම් දෙවෙනි ආර්ය සත්‍යයක් අපි තුල තමා තුල තියෙනවා. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකත් ඔබ තුල තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ තුල තියෙනවා නම් තෘෂ්ණාව නැති කළ යුත්තේ කවුද? දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න. ඒ නැති කළ යුත්තේ කවුද? තමාමයි. හතරවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක තියෙන්නේ ඔබ තුලයි. දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ ඔබ තුලයි. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කර යුත්තේ ඔබමයි. නැති කිරීමේ මාර්ගය වන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කළ යුත්තේ කවුද? තමා. එනම් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම සාරා සංකල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා මතු කර ගන්නා වූ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තමා තුලින්මයි තමාට දකින්න, තමා තුලින්මයි තමාට අවබෝධ කරගන්න තියෙන්නේ. තේරෙනවද? හරි. ඒ නිසා චතුරාර්ය සත්‍ය තමා තුලින්මයි තමා මතු කරගත යුතුයි. එතකොට මේ මතු කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? දුක නිවන, තෘෂ්ණාව නැති කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි ගමන් කරන්න ඕනේ. එතකොට දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ක් තියෙනවා. මේ මාර්ගාංග 8ෙන් කැමති කෙනෙකුට කැමති දොරටුවකින් ඇතුල් වෙන්න පුළුවන්. සීලය කියලා දොරටුවක් තියෙනවා, මෛත්‍රිය කියලා දොරටුවක් තියෙනවා, පින්කම් කියලා දොරටුවක් තියෙනවා, සමාධිය කියලා දොරටුවක් තියෙනවා, සතිය කියලා දොරටුවක් තියෙනවා. නමුත් අපි මේ දොරටු වලින් ඇතුල් වුණොත් ඒක සම්මා මාර්ගයක් බවට පත් වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ඇතුල් වෙන්න ඕනේ මුල් දොරටුව කුමක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප බුදුරජාණන් වහන්සේ වෙන් කරන්නේ ලෞකික ප්‍රඥාව. අපි තාම සීලය සමාධියට ඇවිල්ලා
නැහැ. පළවෙනි මාර්ගාංග දෙක ලෞකික ප්‍රඥාව කියන්නේ මොකක්ද? ලෞකික ප්‍රඥාව සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට තියෙනවා. නමුත් අසත්පුරුෂාශ්‍රය පංච නීවරණ තීව්‍ර වුණොත් ලෞකික ප්‍රඥාව පිරිහිලා එයා පු탁ජන බවට පත් වෙනවා. තේරුණාද? එතකොට මේ ලෞකික ප්‍රඥාව කියන්නේ විදර්ශනා ප්‍රඥාව නෙමෙයි, වෙනස් වෙන ස්වභාවයේ ප්‍රඥාව. එතකොට මේ ලෞකික ප්‍රඥාව තමයි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ජවය දෙන්නේ, ශක්තිය දෙන්නේ. අපිව ශක්තිමත්ව යොමු කරන්නේ මේ ලෞකික ප්‍රඥාව. ඒ නිසා ලෞකික ප්‍රඥාවේ මාර්ගාංග දෙක දුර්වල කරගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊතුරු මාර්ගාංග 6 වැඩිවීමක් සිද්ධ වෙන්නෙම නැහැ. දුර්වල ආකාරයෙන් තමයි වැඩිවීම සිද්ධ වෙන්නේ. තේරුණාද? සම්මා සමාධිමත් හිතකට අපි වරන් යන්නේ. ඒ නිසා හැම වෙලාවෙම දොරටු 8ක් තිබ්බත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔබ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දොරටු දෙකෙන් අනිවාර්යයෙන්ම මාර්ගයට ඇතුල් වෙන්න ඕනේ. හොඳේ. ඒතකොට දැන් අපි සම්මා දිට්ඨිය දොරටුවෙන් ඇතුල් වෙද්දී අපිට මොකක්ද මුලින්ම හම්බ වෙන්නේ? මම දැන් මේ කාරණා පෞද්ගලික දවස් 3 කිව්ව නිසා කෙටියෙන් මතක් කරන්නේ. තෙරුවන් කෙරෙහි සද්ධාව එක, දෙක කර්මය කර්මඵල විශ්වාසය. 3 පටිච්ච සමුප්පන්නව නැවත උපතක් පිළිබඳ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය, ඕපපාතික සත්වයින් උපදිනවා කියන විශ්වාසය, අතීතයේ අධිගමලාභීන් හිටියා මට අධිගමලාභී කෙනෙක් වෙන්න පුළුවන් කියන සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය අර්ථයන් තමයි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්ව විශ්වාසයෙන් යුතුව යොමු වෙන්න ධෛර්ය ශක්තිය වීරිය ලබලා දෙන්න. එතකොට මේ සම්මාදිට්ඨි වැඩෙන්නේ ඊළඟට අපි තුල මොකද්ද වැඩෙන්නේ? සම්මා සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම. අපි මොනම හේතුවක් නිසාවත් කේන්ති ගන්නෙ නැහැ. අපි මොනම හේතුවක් නිසාවත් ව්‍යාපාදය ඇති කරගන්නේ නැහැ. කෙනෙකුට හිංසා කරන්නේ නැහැ. ගහනවා බයිනවා විතරක් නෙමෙයි, වචනකින් ඉරියව්වකින්වත් අපි කාටවත් හිංසාවක් කරන්නේ නැහැ. නෙක්ඛම්ම සංකප්පය. නෙක්ඛම්මය කියන්නේ මොකද්ද? අපි අතහරිනවා. මොනවද අපි අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අපි අතහැරලා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුල. ඒතකොට එහෙනම් මේ වර්තමාන සමාජයේ අපේ ජීවිතවලට අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වෙලා තියෙන්නේ කුමක්ද? මේ සම්මා සංකල්ප. අපිට පේනවා හැම කෙනෙක්ම පොඩ්ඩක් වැරදුන ගමන් කේන්ති ගන්නවා. තේරෙන්නේ? අද මහා පාරේ යන්න බෑ, හැමෝම බොහොම ගැටෙන ස්වභාවයෙන් කේන්තිගත ස්වභාවයෙන් පසු වෙන්නේ ඇයි? කුමක් නිසාද? සම්මා දිට්ඨියේ දුර්වලභාවය. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව හිතන්නේ අපි කැමති දෙයක් සිද්ධ වෙනවා නම් ඒ අපේ අතීත කුසල් සංස්කාරක ඵලයක්. අපි අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් ඒක අපේ අකුසල් සංස්කාරයක විපාකයක ඵලයක්. අපි එහෙම හිතනවාද? එහෙම හිතනවා නම් අපිට කවදාකවත් සමාජයේ මොන දේ සිද්ධ වුණත් අපි කේන්ති ගන්න අවශ්‍ය නැහැ. එතකොට සම්මා දිට්ඨිය දුර්වල වෙද්දී අනිවාර්යයෙන්ම සම්මා සංකප්ප දුර්වල වෙනවා. ඒ නිසා මේ මොහොතේ පින්වතුන්ලා දක්ෂ වෙන්න සම්මා දිට්ඨිය භාවනාවක් හැටියට ජීවිතයට එකතු කරගන්න. නිරේතුරුව මේ සම්මා දිට්ඨිය අර්ථයන් මොනින් දකින්න? පළවෙනි අර්ථය බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි උතුම් විශ්වාසය, සද්ධාව, ගරුත්වය. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා තියනවාද මම මේ දේශනාවට කීකරු වෙනවා කියන අර්ථයට එන්නේ. ඒතර අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ අර්ථයන්ට කීකරු වෙන්නේ නැතුව සමාජය තුල සිදුවෙනා වූ දේවල් දැකලා අපි ඇලීම් සහ ගැටීම් ඇති වෙනවා නම් ඒ මොහොතේම අපි තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් බැහැරට යනවා. සම්මා දිට්ඨියට අදාළව ජීවිතේ දකින්නේ අපි දන්නේ අපි කේන්ද්‍රිය පුහුණු කළොත්, ව්‍යාපාදයේ පුහුණු කළොත්, නපුරුකම් පුහුණු කළොත්
ඊළඟ ජීවිතේ අපිට බරපතල වූ සතර අපා දුකටපත් වෙනවා කියලා අපි දන්නේ. ඒ නිසා කවදාක්වත් අනුන් කරන වැරදි නිසා ඔබලා අකුසල් කරගන්න එපා. අනුන් කරන වැරදි නිසා ඔබලා සතර අපායන්ට වැටෙන්න එපා. මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. ඔබ මට නැවත නැවත දේශ කරන්න. මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත වෛර කරන්න. මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න. මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න. මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න. මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. හිමතුනේ සුන්දර සම්මා සංකප්ප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාරා සංකල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව සුගතියක් දුගතියක් අතර දෝලණය වෙමින් ආපු මේ අපි මේ දක්වා ආවේ තමන් නිසා නෙවෙයි කියලා. තමන් නිසා අනුන් නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද අනුන් බැන්නා කියලා අපි බනින්නේ ගියා. අනුන් කේන්ති ගත්තා කියලා අපි කේන්ති ගන්න ගියා. අනුන් ද්වේෂ කළා කියලා අපි ද්වේෂ කරන්න ගියා. අනුන් විවේචනය කළා කියලා අපි විවේචනය. ඒ නිසා අනුන් නිසා සාරා සංකල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව අපි ඉදිරියට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආවා වූ දුර හොඳටම ඇති. ඒ නිසා දැන් නවතින්න කියලා. කොහොමද අපි නවතින්නේ? දැක්කා කියන තැන නවතින්නේ. තේරුණාද? ඇසුණා කියන තැන නවතින්නේ. දැනුණා කියන තැන නවතින්නේ. මේ උතුම් රහතන් වහන්සේ නමකගේ විශයක් තමයි ඒ විශය. නමුත් අපිටත් පුළුවන් අපි තුල තෘෂ්ණාව තිබ්බත් අපේ ආවේගශීලී භාවයන් තුනී කරගන්න, කුසල් ධර්මයන් ශක්තිමත් කරගන්න, සම්මා සංකප්පයන් වැඩෙන්න මොහොතක් හෝ දවසකට දැක්කා කියන තැන නවතින්න. තේරුණාද? රූපයක් දකිනවා, අපිට කේන්ති යන දෙයක් දකිනවා, ආවේගශීලී වෙන දෙයක් අපි දකිනවා, අපි දැක්කා කියන තැන නවතිනවා. ඉන් ඉස්සරහට යන්නේ නැහැ. ඔබට කවුරු හරි බයිනවා, ඔබට හොඳින් ඇහෙනවා, ඒ බයින කෙනාට ඔබට දැනෙනවා, ඔබ ඇසුණා කියන තැන ඉන් එහාට යන්නේ. ඔබට සිතුවිල්ලක් ඇති වෙනවා, ඒ සිතුවිල්ල දැනුණා කියන තැන ඉන්නවා, ඒක විතර්ක කරන්න යන්නේ. ඒ නිසා වර්තමානයේ මුළු රටටම බලවත් අකුසල විපාක දෙන මොහොතක මුළු ලෝකෙටම අපි දක්ෂ වෙන්න ඕනේ අකුසල් නිසා තව අකුසල් සිද්ධ නොකර ගන්න. තේරෙනවද? ඒ නිසා මේ වෙලාවේ සම්මා සංකප්ප ජීවිතයට එකතු කරගන්න. සම්මා සංකප්ප ඔබ ජීවිතයෙන් බැහැර කළොත් ඔබ බලවත් වූ අකුසල් සංස්කාර අනුන්ගේ අකුසල් නිසා රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊන් ඔබව ආරක්ෂා කරලා දෙන්නේ කවුද? සම්මා දිට්ඨිය ආර්ථයන්ට අදාළව ජීවිතය දකින්න. දැන් මෙච්චර දවසක් පහුගිය දවස් ටිකේම මම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ඔබට සම්පූර්ණයෙන්ම සම්මා සමාධිය තුළින් විදර්ශනාවට යනකම් විස්තර කරලා දීලායි තියෙන්නේ. තේරුණාද? ඒ නිසා මම මේ මොහොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්නන්නේ නැහැ. මම සප්තවිසුද්ධි ධර්මයන්ට අදාළව. අර කොසල් රජතුමා එක්තරා අවස්ථාවක
එක රාජ්‍යයක ඉඳන් Tamanගේ කොසල් රාජ්‍යයේ ඉඳන් තවත් රාජ්‍යයකට යන්න. අපි කියමු දුර තියෙන යොදුන් 70ක් කියලා. එතකොට මේ යොදුන් 70 අස්ස කරත්තෙන් යන්න ගියොත් අපි කියමු මෙයාට පැය 10ක් යනවා කියලා. තේරෙනවද? නමුත් මේ රජතුමා මොකද කරන්නේ මේ යොදුන් 7ට අස්ස කරත්ත 7ක් යොදුන් 10න් 10ට අස්ස කරත්ත 7ක් තියෙනවා. තේරෙනවද? එහෙම කියලා පළවෙනි යොදුන් 10 පළවෙනි අස්ස කරත්තෙන් යනවා. ඒකෙන් බහැලා දෙවෙනි අස්ස කරත්තේ දෙවෙනි යොදුන් ගහන ඒ වගේ මෙයා මේ යොදුන් 70 අපි කියමු පැය 10කින් යන ගමන මෙයා පැය 5කින් යනවා. ඒතකොට අර රටේ රජතුමා මේ කොසල් රජතුමාගෙන් අහනවා ඔබ මෙච්චර වේලස්සනින් කොහොමද මගේ රාජ්‍යයට ආවේ කියලා. තේරෙනවද? එතකොට එහෙම කියද්දී කොසල් රජතුමා කිව්වොත් මං අර පළවෙනිම ගොඩ වුණ රතේන්ුයි මම මෙතෙන්ට ආවේ කියලා ඒක හරිද? වැරදි. මං දෙවෙනියට ගොඩ වුණ රතේන්ුයි මම මෙතෙන්ට ආවේ කිව්වොත් හරිද? එහෙමනම් කොසල් රජතුමා ඒ ගමන ඉච්ඡර ශක්තිමත්ව වේලාසනින් තරණය කළේ කුමක් නිසාද? මේ අස්ස කරත්ත 7ම දුන්නා වූ එක හා සමාන ශක්තිය නිසා. තේරුණාද? ඒ නිසා මේ ධර්ම මාර්ගයේදී සීලය කියන කාරණය, සමාධිය කියන කාරණය, ප්‍රඥාව කියන කාරණය, එහෙමත් නැත්නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තෝ මේ වගේ මේ සෑම ධර්මතාවයකම එක ධර්මතාවයක් නිවන උදෙසා මුල් වෙනවා කියලා අපිට කියන්න බැහැ. මේ සෑම ධර්මතාවයක්ම එක හා සමානව අපේ නිවන් මාර්ගයට අත්‍යවශ්‍ය වෙනවා. ඒතකොට සප්තවිසුද්ධි ධර්මයන්ගේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? සීල විසුද්ධිය. සීලෙන් පිරිසිදු භාවයට පත් වෙනවා. එතකොට සප්තවිසුද්ධි ධර්මයන්ගේ සීලය දේශනා කරද්දී අනිවාර්යයෙන්ම අපි තුල සීල විසුද්ධිය සකස් වෙන්න නම් ඊට ඉස්සෙල්ලා කාරණා දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. මොකක්ද ඒ කාරණා දෙක? සම්මා දිට්ඨි, සම්මා ලෞකික ප්‍රඥාව. දැන් එතකොට ලෞකික ප්‍රඥාව තුළ ශක්තිමත් වුණ පින්වතායි සීල විසුද්ධිය ශක්තිමත් කරගන්න. එතකොට සීල විසුද්ධියට බුදුරජාණන් වහන්සේ කාරණා 4ක් අපිට දේශනා කරනවා. මේ ගිහි පින්වතුන්ට අදාළව කියන්නේ. එතකොට මේ සීල විසුද්ධියට අදාළව ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනවා නම් මම දැන් ඊයේ පෙරේද මතක් කළා ඔබගේ සම්මා සමාධිමත් හිතක් උදෙසා ඔබට අත්‍යවශ්‍ය සීලය මොකද්ද? ආජීවාත්මක සීල. පංච සීලෙන් පමණක් ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න බැහැ. මොකද මාර්ගය තුල සම්මා ආජීවය තියෙනවා. ඒ නිසා උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබේ සීලය විත්තේ ආජීවාත්මක සීලය. තේරෙනවද? එතකොට දැන් අපි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ශක්තිමත් කරගෙන අපි සීල විසුද්ධියට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධියට අදාළව කාරණා 4ක් අපිට දේශනා කරනවා. ඒ කියන්නේ අපේ සීලය ශක්තිමත් කරගන්න, අපේ සීලය සමාධිය උදෙසා යොමු කරගන්න අවශ්‍ය කාරණා 4ක් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණය තමයි ඉන්ද්‍රිය සංවර සීලය. තේරුණාද? දැන් අපි කොච්චර ආජීව අට්ටමක සීලය තුල ඔබ උදේ සමාදන් වෙනවා. උදේට ආජීව අට්ටමක සීලය සමාදන් වෙලා හිටියත් ඔබ ඇසෙන් රූපයක් දැකලා මනස අසංවර කරගන්නවා නම් සීලය ශක්තිමත් වෙයිද? සීලය ශක්තිමත් වෙන්නේ නැහැ. හරි? ඔබ කනෙන් ශබ්දයක් අහලා මනස අසංවර කරගන්නවා නම් ඔබේ සීලය ශක්තිමත් වෙයිද? නැහැ. ඔබ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් යමක් දැනිලා මනස අසංවර කරගන්නවා නම් කවදාක්වත් ඔබේ සීලය ශක්තිමත් භාවයට පත් කරලා දෙන්නේ. ඒ නිසා නිරේතුරුවම ගිහි පින්වතුන්ලාගේ නිත්‍ය සීලය වෙන ආජීව අට්ටමක සීලය සමාදන් වෙලා ආරක්ෂා කරනවා වගේ නිරේතුරුවම ඉන්ද්‍රිය සංවර සීලය ජීවිතයට එකතු කරගන්න. මේ ඉන්ද්‍රිය සංවර සීලය ජීවිතයට එකතු කරගත්තොත් අපි කවදාකවත් මහපාරේ සිද්ධ වෙන දේවල් දිහා දැකලා අපි ගැටෙන්නේ, රූප වාහිනියේ පෙන්වන දේවල් දිහා දැකලා අපි ගැටෙන්නේ. අද අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ඇසෙන් රූපයක් දැකලා අපි මනස අසංවර කරගන්නවා. කනෙන් ශබ්දයක් අහලා අපි මනස අසංවර
නාසයෙන් දිවෙන් ශරීරයෙන් යමක් දැනිලා අපි මනස අසංවර ඒ නිසා නිරතුරුව පින්වතුල්ලා දක්ෂ වෙන්න පින්වතුල්ලාගේ සීල විසුද්ධියක් බවට පත් කර ගන්න ඕනේ නම් නිවන් මාර්ගයේ ශක්තිය උදෙසා යොමු කර ගන්න ඕනේ නම් තමන්ගේ සීලයට ඉන්ද්‍රිය සංවර සීලය එකතු කර හොඳේ මේ පස්සේ ඇහෙන් රූපයක් දැකලා ගැටෙන්න එපා. දැන් අද උදේ ඉඳන් මෙතෙන්ට එද්දී මේ මොහොත දක්වා මෙතන සිදු වුණා වූ යම් සිදුවීම් දැකලා ඔබ කීපාරක් ගැටෙන්නේ නැද්ද? මෙතන සිදු වුණා වූ සිදුවීම් දැකලා කීපාරක් ඔබ ඒවට ඇලෙන්නේ නැද්ද? තේරෙනවද? හොඳේ අපි දැක්කා කියලා තැන එක නතර වුණේ. ඔබ මෙතෙන්ට ආපුලා ඉඳන් යමක් ගැහිලා කොච්චරනම් ගැටුණාද? තේරෙනවද? ඉතින් ඒ වගේ ඔබේ සීල විසුද්ධියක් බවට පත් කර ගන්න නම් ඉන්ද්‍රිය සංවර සීලය අත්‍යවශ්‍ය වෙනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යක්ෂා සීලය කියලා. ප්‍රත්‍යක්ෂා සීලය කියන්නේ පින්වතුන්ලා දිනපතා ජීවිතයට එකතු කරගන්න ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, බෙහෙත් තේනද? ප්‍රත්‍යක්ෂාවෙන් පරිහරණය කරන්න ඕන. තේරෙනවද? සිහිනුවණින් පරිහරණය කරන්න ඕන. මම මේ ආහාරය වළඳන්නේ, මම මේ ඇඳුම පරිහරණය කරන්නේ, මම මේ නිවස පරිහරණය කරන්නේ, මම මේ බෙහෙත් පරිහරණය කරන්නේ මගේ ශරීරයේ ජවය පිණිස, මදය පිණිස, ආලෝකයේ පිණිස, ශක්තිය පිණිස නෙමෙයි. මේ ගෝර කටුක භයානක සංසාරයේ දුක දැකලා මේ දුකෙන් මිදීම උදෙසා, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා මේ ගෙවි යන ශරීර ශක්තිය නැවත ශක්තිමත් කර ගැනීම කියන ඉලක්කයයි චේතනාවයි අපි තුල. ඒතොර ප්‍රත්‍යක්ෂා සීලය දුර්වල වුණොත් දැන් අපි කියමු ඔබ ආජීවමට්ටමක සීලය හොඳින් ආරක්ෂා කරනවා. තේරෙනවද? හොඳින් ආරක්ෂා කළා හැම වෙලාවෙම බඩ පිරෙන්න ආහාර අරගෙන හොඳටම නිදා ගන්නවා. තේරෙනවද? දවල්ටත් නිදා ගන්නවා, රැට නිදාගත්ත කියලා සිල්පදේ බඳිනවද? සිල්පදේ බඳින්නේ. නමුත් ඒ සීලය කවදාවත් සීල විසුද්ධියක් කරා අරන් යන්නේ නැහැ. තේරෙනවද? ඔබ එකතැන පල් කරන සීලයක් බවට ඔබේ සීලය පත් වෙනවා. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවෙම ගීපින්වතුල්ලා තුල අපිට පේනවා මේ ආහාර, එතනින් ගියාම ඇඳුම් පැළඳුම්, නිවාස, බෙහෙත් පාවිච්චියේදී කිසිම ප්‍රත්‍යක්ෂා කිරීමක් නැහැ. තේරෙනවද? පුළුවන් රසවත්ම දේ හොයලා ගන්නවා, බඩ පිරෙන්නම ආහාර හොයලා ගන්නවා. මේ අමුතුම ආහාර සංස්කෘතියක් අද සමාජය තුළ බිහි වෙලා තියෙනවා. මහා ලෙඩ රෝග ගොඩකට ගිහිල්ලා තියෙනවා. ලෙඩ රෝග හැදුනොත් අපිට ධර්මයකට හිත යොමු කරන්න බෑ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඇඳුම් පැළඳුම් වල ඒ කාරණේමයි විශාල ගෙවල් හදාගෙන ඒවා නිසාම අපි ගොඩාක් ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා. තේරෙනවද? අද බෙහෙත් නිසා බරපතල ආකාරයෙන් ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා. ඉතින් ඒ නිසා අපි ආජීව අට්ටමක සීලය සමාදන් වෙලා ආරක්ෂා කරනවා වගේම ප්‍රත්‍යක්ෂා සීලය මේ ලැබෙන අපේ ජීවිතයේ අවුරුදු 10 ගාණක් නැහැ. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 80000ක් වෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පරමායුෂ අවුරුදු 20000ක් තිබුණා. අපිට තියෙන්නේ වැඩි මොනොත් අවුරුදු 70යි. තේරෙනවද? ඒ 70 වෙනුත් දැන් අවුරුදු 30ක් 40ක් ගෙවිලා ගිහිල්ලා පින්වතුන්ලාගේ බොහොම කෙටි කාලයක් අපේ ජීවිත උදෙසා තව තියෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ ජීවිතේවත් අපේ සීල විසුද්ධියක් බවට පත් කර එනම් මුලින්ම ඉන්ද්‍රිය සංවර සීලය එකතු කරගන්න, දෙවෙනුව ප්‍රත්‍යක්ෂා සීලය ජීවිතේ එකතු කරගන්න, තුන්වෙනුව සම්මා ආජීව සීලය කියලා බුදුරජාණන් වහන්සේ වැරදි ආජීවයන්ට අපි යන්නේ නැහැ. ඒ කියන්නේ වැරදි ආජීවයන් කියන්නේ මෙතනදි කියන්නේ යంత్ర මන්ත්‍ර ගුරුකම්, ඔය දේශපාලන, ඔය පොල් ගෙඩි ගැහිම්, දේවාල පසුපසයන්, තේරෙනවද? මේ කිසිම වැරදි ආජීවයන්ට අපි යන්නේ අපේ ජීවිකාව බවට මේවා පත් කරගන්නේ නෑ. මේවා පත් කරගත්තොත් ඒ නිසාම අපේ ශ්‍රද්ධාව තව දුර්වල වෙනවා. තේරෙනවද? ශ්‍රද්ධාව තව ඒ නිසා වැරදි ආජීවයන්ට යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සම්මා ආජීවයන් තුල ජීවත් වෙනවා. තේරෙනවද? සීලය දුර්වල වෙන, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල වෙන වැරදි ආජීවයන්ට යොමු වෙන්නේ නෑ. කෙනෙක් ගිහිල්ලා
කාඩ් කුට්ටමක් අරගෙන ඒ අනවශ්‍ය ක්‍රීඩා කරනවා නම් මුදල් වෙනුවෙන් කෙනෙක් ගිහිල්ලා පොරක කුල්ලු ගෙනිල්ලා ඒක කොටවනවා නම් මේ සෑම දෙයක්ම ඒ මිච්ඡා ආජීවයන් ගැනටයි වැරදි ආජීවයන් ගැනටයි මනස ජීවිතවල වැටෙන්නේ තේරෙනවද? ඒ නිසා අනිවාර්යෙන්ම දැන් මම කාරණා කීයක් කිව්වද? තුනයි. මොකද්ද? එක ඉන්ද්‍රිය සංවර සීලය, දෙක ප්‍රත්‍යක්ෂා සීලය, තුන සම්මා ආජීව. හතරවෙනි කාරණේ තමයි ඔබ සමාදන් වෙන්නා වූ ආජීව අට්ටමක සීලය. තේරෙනවද? අපි උපසම්පදා භික්ෂුන් නම් අපේ ප්‍රාතිමෝක්ෂ සීලය සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් සාමරීය දස සීලය සාසේ කියා 75. එතකොට මේ සියල්ල ශක්තිමත් තුනක් පමණයි අපේ සීලය සීල විසුද්ධිය බවට පත් කරලා දෙන්නේ. එතකොට දැන් අපි දැන් කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප අපේ තුල වැඩිලායි තිබ්බේ. ඒ තුලින් අපි මොකද්ද කළේ? සීලයට අදාළ සීල විසුද්ධිය ගැන කතා කරද්දී සීලයට අදාළ මාර්ගාංග කීයක් වැඩනද සම්මා ආරෂ්ඨාංගික මාර්ගයේ? මාර්ගාංග 3ම වැඩිලා. දැන් ඒකෝර මෙතන සීල විසුද්ධිය ළඟට එනකොට අපි මාර්ගාංග කීයක් වැඩිලාද? මාර්ගාංග 5. මොනවාද 5? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීව. සීලයට අදාළ අංග 3යි, ලෞකික ප්‍රඥාවට අදාළ අංග 2යි වැඩිලා. දැන් මාර්ගයේ අංග 5 වැඩිලා. සීල විසුද්ධියෙන් යා කොතෙන්ද යන්නේ? චිත්ත විසුද්ධියට යනවා. චිත්ත විසුද්ධිය කියන්නේ මොකද්ද? සිතේ සංවරභාවය, සිතේ තියෙනා වූ සමාධිමත් භාවය ඇති කරගන්නවා. සම්මා සමාධිමත් හිත. එතකොට දැන් එයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට එද්දී මාර්ගාංග කීයක් වැඩෙනවද එයාගේ? සම්මා වායාමෝ, සම්මා සති, සම්මා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ සප්ත විසුද්ධි ධර්මයන්ගේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය වැඩෙද්දී මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික මාර්ගයේම වැඩිලාද නැද්ද? වැඩිලා. මාර්ගාංග 8ම මෙතන තියෙනවා. එතකොට මොකක්ද දැන් චිත්ත විසුද්ධිය කියන්නේ? එයා සීල විසුද්ධිය උපයෝගී කරගෙන ඒ සීල විසුද්ධියෙන් තුලින් ඇතුණා වූ ඉන්ද්‍රිය සංවරය උපයෝගී කරගෙන එයා සමාධිමත් හිත ඇති කර. මොකද සමාධිමත් හිත කියන්නේ? පංච නීවරණ තුනේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ තුනේ වූ හිතක් ඇති කර. ඒකට මොකද කියන්නේ? චිත්ත. දැන් එතකොට සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවා. එතකොට අපේ චිත්ත විසුද්ධිය ඇති වෙන්න අපිට උපකාර කළේ කවුද? සීල විසුද්ධිය. මොකද අපේ ඉන්ද්‍රිය සංවර සීලය හොඳින් ඇති කරගෙන තියෙන්නේ. හිත වේගවත් නැහැ, හිත දුවන්නේ නැහැ, හිත අසංවර නැහැ. ඒ නිසාම ප්‍රත්‍යක්ෂා සීලය ඇති කරගෙන තියෙනවා. තීන මිද්දේ නැහැ, නිදිමත නැහැ, අලස ගතිය නැහැ, කම්මැලිකම් නැහැ. ඒ නිසාම අපි වැරදි ආජීවයන්ට යන්නේ නැහැ. ඒ නිසාම ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. ඊළඟට අපේ ආජීව අට්ටමක සීලේ ශක්තිමත්. ඒ නිසාම අපි චිත්ත විසුද්ධියට ආවා. දැන් හිත සමාධිමත් හිතක් ඇති කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ම දැන් අපි තුල වැඩෙනවා. තේරුණාද? දැන් මේ චිත්ත විසුද්ධියෙන් පස්සේ අපි නගින්නේ මොන රටේටද? දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? අපේ දැක්ම අපි නිවැරදි කරගන්න. තේරෙනවද? දැන් සම්මා සමාධිමත් හිතක් තියෙනවද නැද්ද? සම්මා සමාධිමත් හිතක් තියෙනවා. තේරෙනවද? චිත්ත විසුද්ධිය ශක්තිමත්. චිත්ත පිරිසිදුයි. පංච නීවරණ තුනී වෙලා පෙරාතු ලස්සන සප්ත බොජ්ජංගය ජීවිතය තුල එයා ඒ සප්ත බොජ්ජංගයන් තුලින් මොකද කරන්නේ? දැන් දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න. ඔයා මොකද දිට්ඨි විසුද්ධිය කියන්නේ? දැක්ම පිරිසිදු කරගන්න. අපේ දැක්ම පිරිසිදුද? දැක්ම පිරිසිදුද? අපි දැක්ම මුලින්ම පිරිසිදු කරගන්නේ කොතනද? සෝවාන් ඵලයටපත් වෙන. අපි පළවෙනි පිරිසිදුභාවය සකස් කරගන්නේ සෝවාන් ඵලයටපත් වෙන. එයා මොකද්ද පිරිසිදු කරගන්නේ? එයා රූපය මමයි කියලා දකින්නවද? රූපය ඇසුරෙන් සකස් වෙන වේදනා, සංඥා, සංකාර, විඥානය මමයි කියලා දකින්නවද? ඒ මමයි කියලා දැකීමේ දැඩිභාවයගෙන් නැතුව යනවා. නමුත් මමයි කියලා එයා දකිනවා. මම නිරෝධය කරන්නේ උතුම් රහත් ඵලයට පත් වෙනවා. එතකොට සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ පුද්ගලයා මමත්වේ දැඩිභාවය නිරෝධය කරලා
දාන්න. තේරෙනවද? මමත්වයේ දැඩි භාවය. මමත්වයේ නිරෝධය කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාව. එතකොට දැන් දිට්ඨි විසුද්ධියෙන් අපි මොකද කරන්නේ? දැක්ම පිරිසිදු කරනවා. මොකද අපේ දැක්ම නිවැරදි. අපි රූපය මමයි කියලා ගන්නවා. රූපය මගේ කියලා ගන්නවා. රූපය මගේ ආත්මය කියලා ගන්නවා. මේ රූපය නිට්ටයයි සුභයි සැපයි ආත්මයි කියලා ගන්නවා. මේ මගේ අම්මාමයි කියලා ගන්නවා. මේ මගේ තාත්තාමයි කියලා ගන්නවා. මේ දරුවා මගේමයි කියලා ගන්නවා. තේරුණාද? මේ දැක්ම අපි පිරිසිදු කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් මගේ කියලා ගන්නවා. මහා සංඝ රත්නයත් මගේ කියලා ගන්නවා. ධර්ම රත්නයත් මගේ කියලා ගන්නවා. සම්මා සම්බුද්ධ ශාසනයත් මගේ කියලා. යා මේ සියලු දේ කුල දැක්ම පිරිසිදු කරගෙන නැහැ. කෙලෙස් වැඩෙන ආකාරයෙන් ඇලීම් ගැටීම් උපද්දවන ආකාරයෙන් තමයි දැක්ම ඇති කර අන්න බුදුරජාණන් වහන්සේ අපේ දිට්ඨි විසුද්ධිය උදෙසා මොකද දේශනා කරන්නේ? සම්මා සමාධිමත් හිතක් දැන් තියෙනවා. දිට්ඨි විසුද්ධිය තියෙනවා. ඒ දිට්ඨි විසුද්ධිය ඒ චිත්ත විසුද්ධියෙන් බුදුරජාණන් වහන්සේ දිට්ඨි විසුද්ධියට එනවා කියන්නේ අපි පටිච්ච සමුප්පාදයට අදාළව ජීවිතේ විසිරෝලා වෙන සංස්කාර. අවිද්‍යාව සංස්කාරات අතර සත්‍ය පුද්ගලයෙක් ඉන්නවද? හිටියද දැක්කද? නැහැ. සත්‍ය පුද්ගලයෙක් කොතනකවත් අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා අපි සංස්කාර සංස්කාර පත්‍ය විඥානං. සංස්කාර නිසා අපි දැනීම ඇති කරගන්නවා. සංස්කාර දැනීම අතර සත්‍ය පුද්ගලයෙක් හිටියද? මම කියලා කෙනෙක් දෙන්නේ ඉන්නවද? හේතුඵල ධර්මයක්. විඥාන පත්‍ය නාම රූපං. ඒ දැනීම නිසා අපි නැවත නැවත පංච උපාදාන ස්කන්ධය සකස් කරගන්නවා. මේ විඥානයත් නාම රූපයත් අතර ඔබ කොතනකවත් සත්වයේ පුද්ගලයෙක් දකින්නවද? මම කියලා මගේ කියලා දෙයක් දකින්නවද? හේතුඵල ධර්මයක්. නාම රූප පත්‍ය සලආයතන. මේ පංච උපාදාන ස්කන්ධය නිසාම යලි යලි සලආයතනය උපදිනවා. මේ නාම රූපත් සලආයතනත් අතර අපි සත්වයේ පුද්ගලයෙක් දකින්නවද? සත්‍ය පුද්ගලයෙක් දකින්නේ හේතුඵල ධර්මයක්. සලආයතන පත්‍ය පස්සෝ. සලආයතන නිසා පස්සේ සිදු වෙනවා. මේ දෙක අතර අපි සත්‍ය පුද්ගලයෙක් දකින්නේ. පස්ස පත්‍ය වේදනා. පස්සේ නිසා විඳීම ඇති වෙනවා. මේ දෙක අතර අපි කොතනකවත් සත්‍ය පුද්ගලයෙක් දකින්නේ. වේදනා පත්‍ය තණ්හා. විඳීම නිසා තණ්හාව ඇති කර ගන්නවා. මේ දෙක අතර කොතනකවත් සත්‍ය පුද්ගලයෙක් ඇති වෙයි දකින්නේ. තෘෂ්ණා පත්‍ය උපාදානං. මේ දෙක අතර සත්‍ය පුද්ගලයෙක් දකින්නේ. මේ විදිහට මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් කොතනකවත් අපි සත්වයේ පුද්ගලයෙක් දකින්නේ නැහැ. හේතුඵල ධර්මයක් අපි අවිද්‍යා නිරෝධා සංස්කාර වෙන දෙයක්. භව නිරෝධා ජාති නිරෝධා ජරා ව්‍යාධි මරණ නිරෝධ. එතනින් ප්‍රශ්නේ. ඒතකොට දැන් මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද? මමයේ මගේ කියලා ගන්න දෙයක් තියනවද? නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියන කාරණයක් අන්තයක් හැටියටයි දේශනා කරන්නේ. මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන කාරණයක් අන්තයක් හැටියටයි. එහෙනම් මෙතන මොකද සිද්ධ වෙන්නේ? මෙතන කුමක්ද සිද්ධ වෙන්නේ කියලා කිව්වොත් ඔබට කියන්න තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර. සංඛාර පත්‍ය විඥාන. මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පාද ධර්මයේ තුල එයා දැක්ම පිරිසුදු. දැන් එහෙම කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි නිරේතුව පටිච්ච සමුප්පාද ධර්මයේ සමුදය නිරෝධය ඉගෙනගෙන නැත්නම් පොතක් බලාගෙන අපි දවසට එකපාරක්වත් සත්‍යයනය කරන්න දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? අනේ මේ එහෙම දකිද්දී නිතර පටිච්ච සමුප්පාදය කියවලා පුහුණු වෙද්දී එයාට ඉබේම තේරෙනවා මෙතන තියෙන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ සංස්කාර ගොඩක්. වෙන දෙයක් නැහැ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තෘෂ්ණාව නිරෝධය කළ වැඩේ උන්වහන්සේ තුළ පංච උපාදාන ස්කන්ධයක් සකස් වීමක් නැහැ. උතුම් පංචස්කන්ධයක් පමණයි. තේරුණාද? එතකොට මේ පංචස්කන්ධය කියන්නේ මොකක්ද? අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර ඊට වඩා දෙයක් හිතන් තිබ්බේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙනවා. නමුත් පටිච්ච සමුප්පාදයට අදාළව අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර අවිද්‍යා නිරෝධා සංස්කාර
උන්වහන්සේලා අවිද්‍යාව නිරෝධය කරපු මොහොතේ සිටන් නැවත සංස්කාරයන් සකස් කිරීමක් සිද්ධ වුණේ. නමුත් අතීත අකුසල් සංස්කාර පිරිනිවීම දක්වා විපාකයට එනවා. දැන් එතකොට අපි මොකද කළේ? සීල විසුද්ධියෙන් අපි කොතෙන්ද ආවේ? චිත්ත විසුද්ධියට. සම්මා සමාධිමත්. එතනදී අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ලෞකික මාර්ගයේ වඩලා අවසන් කළා. දැන් සම්මා සමාධියෙන් අපි කොතෙන්ද ආවේ? දිට්ඨි දැක්මන්න පිරිසිදු කරගන්න. දැන් ක්‍රමානුකූලව දැන් මේ නැග්ගේ කීවෙනි කරත්තෙද? තුන්වෙනි කරත්තෙ නැග්ගේ කුසල රජුමා නැග්ගා වගේ. දැන් දිට්ඨි විසුද්ධියෙන් දැක්ම පිරිසිදුයි. දැන් එයා මම කියන ගන්න දැඩි දෘෂ්ටිය ගන්නෙ නැහැ. එයා දන්නවා මෙතන දැඩි දෘෂ්ටියක් ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන අවිද්‍යාව හේතු නිසා සකස්වනා වූ සංස්කාර තේන්නේ. ඒක අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. ඇත්තටම අපි ලැජ්ජාව වෙන්නේ තාම අපි චතුරාර්ය සත්‍ය දන්නේ. තාම අපි චතුරාර්ය සත්‍ය අර්ථය දන්නේ නැති නිසා තාම අපි අනිත්‍ය වූ සංස්කාර කෙරෙහි ලොල් වෙලා අනිත්‍ය වූ සංස්කාර රැස් කරනවා. තේරෙනවද? දැන් යා දිට්ඨි විසුද්ධිය සකස් කරගත්තා. දැන් ඉතින් දිට්ඨි විසුද්ධිය ඇති කරගත්තාම සෝවාන් ඵලයටපත් වුණාද? මොකද දැන් සමාධියේ තියෙනවා සුමානෙන් සෝවාන් ඵලයටපත් වෙනවා. සුමාන දෙකෙන් සෝවාන් ඵලයටපත් වෙනවා. තේරෙනවද? සීල විසුද්ධිය තුලම සමාරු කියලා මම සෝවාන් ඵලයටපත් වුණා කියලා. තේරෙනවද? චිත්ත විසුද්ධිය තුලදීම සමක් කෙනෙක් කියන සෝවාන් ඵලයටපත් වුණා කියලා. මොකද අරේ සම්මා දිට්ඨි දුර්වලයි. තේරෙනවද? සම්මා සංකප්ප දුර්වලයි. එතකොට එහෙමනම් දැන් සීල විසුද්ධියෙන් අපි චිත්ත විසුද්ධියට ආවා. චිත්ත විසුද්ධියෙන් අපි දිට්ඨි විසුද්ධියට ආවා. තාම අපි සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. දැන් එයා සීලෙනුත් පිරිසිදුයි, සමාධියෙනුත් පිරිසිදුයි, නිවැරදි දැක්මක් දැන් එයා පිරිසිදු කරගත්ත පටිච්චසමුප්පාද ධර්මයන්ට අදාළව ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ දැක්ම තමයි මොකද්ද? කාංකාවතරණ විසුද්ධියේදී එයා මොකද කරන්නේ? එයා විදර්ශනා වඩනවා. දැන් එයා විදර්ශනාව දන්න කෙනෙක්. මොකද එයා චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය දෙකම ඇති කර දැක්ම පිරිසිදු කරගත්තා යා. තේරෙනවද? එයා දැක්ම පිරිසිදු කරගත්තා. එයා දැන් කාංකාවතරණ විසුද්ධියේදී එයා සතර සතිපට්ඨානයන් වඩනවා. අසුභය වඩනවා, මෛත්‍රිය වඩනවා, කායානුපස්සනාව වඩනවා. මේවා වැඩුවත් එයා සමත විපස්සනාවේ උපක්ලේශයන්ට කොටු වෙනවා. තේරෙනවද? සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? එයා භාවනා කරද්දී එයාට එකපාරට ආලෝක සංඥා පේනවා, සුදු පාට, කහ පාට, නිල් පාට ආලෝක සංඥා පේනවා. එයා ඒ ආලෝක සංඥාවන්ට බැඳෙනවා. තේරෙනවද? එයා භාවනා කරන්නේ ආලෝක සංඥා දකින්න. තේරෙනවද? තව කෙනෙක් ඉන්නවා එයා භාවනා කරනවා. එයාට පාවෙනවා, පේනවා, උඩ යනවා දැනෙනවා, නොදැනී යනවා දැනෙනවා. එයා දැන් භාවනා කරන්නේ පාවෙනවා, උඩ යනවා, නොදැනී යනවා දැනෙනවා. බලන්න. තේරෙනවද? මොකද මේවට කියන්නේ සමත විදර්ශනාවේ උපක්ලේශය. තේරෙනවද? තව කෙනෙක් ඉන්නවා එයා භාවනා කරනවා. එයාට අමනුස්ස රූප පේනවා, දෙවියන්ගේ රූප පේනවා. එයා හිරමිනිය ගොතාගෙන භාවනා කරන්නේ අමනුස්ස රූප, දෙවියන්ගේ රූප. මේ සෑම රූපයක්ම දෙතිස් කුණුපයක් හැටියට එයා දකින්න තාම දක්ෂ අනකංකාවතරණ විසුද්ධි. නමුත් විදර්ශනාව වඩනවා. එයා හොඳින් කායානුපස්සනාව වඩනවා. දැන් අසුභය වඩනවා. මෛත්‍රිය වඩනවා, බුද්ධානුස්සතිය වඩනවා. නමුත් අර භාවනාවේදී සකස් වෙන්නා වූ සමත විදර්ශනා උපක්ලේශයන්ට එයා කොටු වෙනවා. ඒ උපක්ලේශයන් එයා මමයි කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා. ඒ උපක්ලේශයන්ගේ ආස්වාදයට සමත විදර්ශනාවේ ආස්වාදයට එයා කොටු වෙනවා. ඒකට මොකද කිව්වේ? කාංකාවතරණ. එතකොට දැන් එයා තාම සෝවාන් ඵලයටපත් වෙලාද? නැහැ. දැන් කස්සකරත්ත කීයකට නැග්ගද? 4 වෙනි එකටත් නැගලා තාම සෝවාන් වෙලා. ඒකයි සෝවාන් ඵලයටපත් වෙන හදිස්සි වෙන්න එපා ඈ. මධ්‍යස්ථ ගමනක යන්න තියෙන්නේ. අතන සමත විදර්ශනාවේදී උපක්ලේශයන්ට එයා දැන් කොටු වෙලා ආයිමත් එයා එතන හිර වෙලා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ කොහොමද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ලෞකික ප්‍රඥාව පෝෂණය කළා. ඒ තුලින් අපි සීල විසුද්ධියට නැග්ගා. ඒ තුලින් චිත්ත විසුද්ධියට ආවා. චිත්ත විසුද්ධියෙන් අපි දිට්ඨි විසුද්ධියට ආවා. දිට්ඨි විසුද්ධියෙන් අපි විදර්ශනාව වඩමින්
සමත උපක්ෂ විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙමින් කාංකාව තුන විසුද්ධියට දැන් ඔබේ ජීවිතයට තට්ටු කරලා අහන්නකෝ ඔබ භාවනා කරන කෙනෙක් නම් ඔබ මේ කාංකාව තුන විසුද්ධියට කොටු වෙලා ඉන්නේ නැද්ද කියලා තේරෙනවද? මේව වැරදි කියනවා නම් නිවැරදි කරගන්න. තේරෙනවද? මොනම හේතුවක් නිසාවත් භාවනාවේදී ආලෝක සංඥා නොදෙනී යනවා, නොපෙනී යනවා, පාවෙනවා, අමනුෂ්‍ය පේනවා, දිව්‍ය රූප පේනවා. ඔය එකම දෙයක්වත් නිත්‍ය වශයෙන් ගන්න යන්නේ. ඔය සෑම රූපයක්ම දකින්න මොහොතේම අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාවෙන් දැකලා ආයිමත් කමතහනට එන්න. තේරෙනවද? දිව්‍ය රූප දකින්න නම් අපි භාවනා කරන්න ඕනේ. දිව්‍ය රූප දකින්න නම් පින් කරලා දිව්‍ය තලයට ගියාම ඔබටම දෙවියෙක් වෙන්න පුළුවන්. ඔබ සංසාරයේ සත්‍යයා වෙලා තියෙනවා නම්, ඔබ සංසාරයේ සුජම්බතිය වෙලා තියෙනවා නම්, ඔබ සංසාරයේ වසවත්ති දිව්‍ය පුත්‍රයා වෙලා තියෙනවා නම් දිව්‍ය රූපයක් දැකලා තේරුමක් තියනවද? නැහැ. ඔබ සංසාරයේ මෛත්‍රී ධ්‍යාන වඩලා, සමාධි ධ්‍යාන වඩලා ඔබ එරුතියෙන් ගමන් කරලා තියෙනවා නම් පාවෙනවා දකින්න භාවනා කරලා වැඩ නැහැ. තේරෙනවද? ඔබ අතීතයේ ලෞකික ඥානයන් ලැබලා ඒ ලෞකික ඥානයන් නිසා දහස් ගාණක් ඉදිරියේ ඔබ නොපෙනී ගිහිල්ලා තියෙනවා නම්, නොදෙනී අනුන්ට ගිහිල්ලා තියෙනවා නම් මේ මොහොතේ නොදෙනී යනවා පාවෙනවා කියන කාරණේ වඩල වැඩ පාදාන කළා තියෙනවා නෑ. තේරෙනවද? එදා සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙන්නේ. දැන් යා කාංකාවතන විසුද්ධිය 4 වෙනි කරත්තේ යා නැගලා තියෙන්නේ. එයා මේ 4 වෙනි කරත්තේ නැගකට පස්සේ යා මොකද කරන්නේ? තව කල්යාණ මිත්‍රාශ්‍රය ලබනවා. තව සත්‍ධර්ම ශ්‍රවණය කරනවා. ඒ සත්‍ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. තව තමන්ගේ ගුරුවරයා ඇසුරු කරනවා. අවවාද අනුශාසනා ලබනවා. ලබලා යා තේරුම් ගන්නවා මම පසු වෙන්නේ කාංකාවතන විසුද්ධිය. මම මේ සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙලයි මම මෙතනින් ගැලවෙන්න ඕනේ කියලා ඊළඟ කරත්තෙට නගිනවා. මොකද්ද ඒ ඊළඟ කරත්තේ? මග්ගා මග්ග ඥාන දර්ශන. ඒ කියන්නේ අන්න දැන් තමයි යා මග නොමග නිවැරදිව හඳුන. හරිද? තාම යා සුමන් වෙලා නැහැ. දැන් තමයි යා මග නොමග නිවැරදිව හඳුනගත්තේ දැන්. තේරෙනවද? තාම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යා සෝවාන් වෙලා යා මග නොමග නිවැරදිව දැන් යා දන්නවා. දැන් යා දැස් දෙක පියාගෙන සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. කායානුපස්සනාව වඩනවා. එයාගේ හිත ක්‍රමානුකූලව සප්තබොජ්ජංගයන් වැඩෙනකොට, කායානුපස්සනාව වැඩෙනකොට, හිත සමාධිමත් වෙනකොට, හිතේ ප්‍රභාස්වරභාවය නිසා මෙයාට ආලෝක සංඥාව, එයා ආලෝක සංඥාවේ මොහොතේම අනිත්‍යයි කියලා දැන් කාංකාවතන විසුද්ධියේදී ඒක දැක්කද? ඒ දැක්කේ නෑ. කාංකාවතන විසුද්ධිය ආලෝකයේ මමයි කියලා ආස්වාදයට ගත්ත එක. දැන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා තියෙන්නේ මග නොමග යා දැන් භාවනාවේ හොඳින් අඳුනනවා. සමත විදර්ශනාවේ මග නොමග එයා ආලෝක සංඥාවක් දකිද්දී ඒ ආලෝක සංඥාවේ මොහොතේම චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා තේරෙනවා. එයාව පාවෙනවා, නොදෙනී යනවා. දැන්නේ ගමන් එයා ආයිමත් කමඨහනට හිත නැවත පීඩවා ගන්න. මොකද අපි කමඨහනෙන් හිත බැහැර වෙච්ච තැනයි පාවෙනවා, නොදෙනවා කියන තැන් වලට කමඨහන තුල හිත නිරතුරුව පීඩවා සිටියනම් අපි නොදෙනී යන විදිය නෑ. ආස්වාදයට ගිහිල්ලා ඒ ආස්වාදේ නිසා මෙයාට නොදෙනී නොපෙනී යනවා, පාවෙනවා, පේනවා. එහෙම පාවෙද්දී මොකද කරන්නේ? ආයිමත් එයා කමඨහන් සිත හොඳින් හිත පීඩනවා. නිමිත්ත කෙරේ හිත හොඳින් ඍජුව පීඩවා ගන්න. තේරෙනවද? මොකද යා නිමිත්තෙන් බැහැර වෙලා ආස්වාදයේ තුල පාවි ගිහිල්ලා මෙතර වෙලා දැන් යා මග නොමග හඳුනන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තුල දැන් යාට වර්ධිනවද? යා මාර්ගය හඳුන්ලා තියෙන්නේ හරියාකාරව කුමක් නිසාද යා හඳුනාගත්තේ? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධාත්ම ශ්‍රවණය නුවණින් කල්යාණ මිත්‍රාශ්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමස්ත සම්මා සම්බුද්ධම ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. දැන් මේ පිරිසට මම මේ ධර්ම දේශනා කරන්නේ කුමක් හේතුවෙන්ද? කල්යාණ මිත්‍රාශ්‍රය නිසා.
අපේ ආරාමේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මෙවැනි පින්කමක් කරන්න අවසර දුන්නේ නැත්නම් මේ අවස්ථාව ලැබෙනවද? ලැබෙන්නේ. එහෙනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය මතයි මේ මුළු සම්මා සම්බුද්ධ ශාසනයම පවතින. තේරෙනවද? එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අපි සෝවාන් ඵලයට පත් වුණ තැනදී අවසන් වෙනවද? අයියා ඔක්කොමලා කියන්නකෝ. සෝවාන් ඵලයට පත් වෙන තැනින් අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍ය නැද්ද? අනිවාර්යෙන්ම අවශ්‍යයි. විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වෙලා තියෙන්නේ. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. මේ විසාකා සෝවාන් ඵලයට පත් වෙලා උපාසිකාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මොකක්ද ඉල්ලන්නේ? වර හතක් ඉල්ලන්නේ. මොකද්ද වර හත? සංඝයාට නිති බත් දෙන්න, සංඝයාට නිති ගිලම්පත දෙන්න, සංඝයාට නිති වැසිකල් දෙන්න, මේ විදිහට වර හතක් ඉල්ලනවා. කුමක් කෙරෙහි තෘෂ්ණාවෙන්? පින කෙරෙහි තෘෂ්ණාවෙන්. එතකොට එයා මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යාට කැමැත්තක් නැහැ. එයා හදන්නේ තව උඩරිම යන්න පුළුවන් භව ගමනේ කාමරාග පටිඝයන් තුලින් ඉස්සරහට යන්න. මොකද අනාසෝවාන් ඵලයට පත් වුණ කෙනා කාමරාග පටිඝයන් නිරෝධය කළා නැහැ. තේරුණාද? එතකොට එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලැබුණොත් එයා උත්සාහ ගන්න ආත්ම භාව හතම ඉස්සරහට යන්න. දැන් අනාගාමී ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ හිටියා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා වන්දනා කරන්න. බුදුරජාණන් වහන්සේ දකින්න මේ ස්වාමීන් වහන්සේ අනාගාමී ඵලයට පත් වෙලා තියෙන නමුත් උන්වහන්සේ රහත් ඵලයට පත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව ඔබ ඇයි මේ අනාගාමී ඵලයට පත් වෙලා රහත් ඵලයට පත් වෙන වීර්යය වඩන්නේ? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන භාග්‍යවතුන් වහන්සේ මම මේ ජීවිතේ රහත් ඵලයට පත් වෙන්නේ නැහැ. මම අනාගාමී බ්‍රහ්මතලයකට ගිහිල්ලා අනාගාමී බ්‍රහ්මතලයේ කාලයක් ජීවත් වෙලා තමයි චතුරාර්ය බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි අසුචි බිදත් අසුචි කන්දත් එකම ගඳෙන් යුක්තයි. ඒ නිසා මේ අනුසය අවිද්‍යාවක් මහා අවිද්‍යාවක් දෙකම එකම ස්වභාවයේ දුකෙන්. ඒ නිසා වහ වීර්ය ගන්න කිව්වට පස්සේ තමයි උන්වහන්සේ වීර්යය අරන් මේ ජීවිතේ මුදුන් චතුරාර්ය සත්‍ය. එනම් අනාගාමී පින්වතාටත් කල්යාණ මිත්‍රාශ්‍රය අවශ්‍යද නැද්ද? ඒ නිසා කල්යාණ මිත්‍රාශ්‍රය කවදාකවත් අතහරින්න එපා. කල්යාණ මිත්‍රාශ්‍රයයි සමස්ත සම්මා සම්බුද්ධ ශාසනය කියලා. කල්යාණ මිත්‍රාශ්‍රය නැති වුණාට මේ මුළු සම්මා සම්බුද්ධ ශාසනය මතුරුදහම් වෙලා යනවා. එතකොට දැන් මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී එයා මග නොමග නිවැරදිව හඳුනාගත්තේ කවුරු නිසාද? කල්යාණ මිත්‍රාශ්‍රය තුලින්. එයා තව බුදුරජාණන් වහන්සේගේ ඇසුර, බුදුරජාණන් වහන්සේ ධර්ම විනය ඇසුර ඒවා නුවණින් මෙනෙහි කරලා එයා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකාවතරණ විසුද්ධිය තුලින් එයා මඟ නොමඟ නිවැරදිව හඳුන ගන්න මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් එයාට වැරදීමක් නැහැ. එයාට දෙවියෙක් වෙනුණත් ඒ දෙවියා ඒ මොහොතේම එයා ආර්ථික සංඥාවක් කරලා දකින්න. නැත්නම් මේ දෙවියා දැක්කා වූ හිත අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාවෙන් දකින්න. එයාට ප්‍රීතියක්, සැපයක්, පස්සද්ධියක් ඇති වුණා. ඒ ප්‍රීතිය, පස්සද්ධිය, සැපය ඒ මොහොතේම වේදනානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් කොතනකවත් එයාට මායයට කොටු වෙන තැනක් නැහැ. තේරුණාද? අන්න මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග යා නිවැරදිව හඳුනාගත්තා. ඒ කරත්තෙනුත් එයා බහිනවා. දැන් මේ කීවෙනි කරත්තෙද? දැන් නගින්නේ 6 වෙනි. ඒ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී එයා නිවන් මාර්ගයේ උදෙසා සැබෑ ප්‍රතිපදාව හඳුනාගත්ත කෙනෙක්. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ආ සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්නවා. තේරෙනවද? එතකොට දැන් ඊනම් බලන්න අපි සෝවාන් ඵලයට පත් වෙන්න නම් කොච්චර ප්‍රමාණයක් පසු කරගෙන ඉන්න ඕනේද? අපි භාවනා කරලා එකපාරට අපිව නොදැනී යනවා දැක්කා කියන්නේ සෝවාන් ඵලයේද? අපි භාවනා කරලා එකපාරට දෙවියෙක් නැත්නම් මේ කවුරු හරි ඇවිල්ලා මට කියනවා ඔන්න ඔබ සෝවාන් වුණා කියලා එහෙම සෝවාන් වෙයිද? නැහැ. අපි භාවනා කරද්දී ආලෝක සංඥාවක් දැක්කා කියලා සෝවාන් වුණා වෙනවද? නොදැනී නොපෙනී යනවා කියලා සෝවාන් වුණා වෙනවද? එහෙනම් මාර්ගයක් තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප තුලින්
අපි සීල විසුද්ධිය ඇති කර ගන්න ඕනේ. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට එන්න ඕනේ. චිත්ත විසුද්ධියෙන් ditthi විසුද්ධියට එන්න ඕනේ. ditthi විසුද්ධියෙන් කාංකාවතන විසුද්ධියට එන්න ඕනේ. කාංකාවතන විසුද්ධියෙන් මග්ගා මග්ග ඥාන දර්ශන මග නොමග නිවැරදිව දැකීමේ තැනට ඉන් පස්සේ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් යා ප්‍රතිපදාව හරි ආකාරයෙන් ජීවිතයට එකතු කරගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයන් දකිමින් එයා සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරගෙන එයා අටවෙනි අස්ස කරත්තෙට නගින. මොකද එයා අටවෙනි අස්ස කරත්තේ ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධියේදී ආවුම් චතුරාර්ය සත්‍ය අවබෝධය දැන් මාර්ගයේ පේනව නේද? ඒ නිසා කලබල වෙන්නේ නැහැ. ඒ කලබල වීම උදෙසා සකස් වෙන හිත අනිත්‍යයි කියලා දැකලා උකටලී වෙන්නත් එපා. තේරෙනවද? ඒ උකටලී වෙන සිතත් අනිත්‍යයි කියලා දැකලා හැම වෙලාවෙම මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබේ මාර්ගයේ ශක්තිමත් කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හරිද? අන්නේ මාලා මාර්ගයේ එතකොට මම ඉතින් ධර්ම දේශනාව අවසන් කරනවා. සාදුකාරයක් දෙන්න. සාදු සාදු. මම කිව්වාට පස්සේ ශබ්ද නගර කියන්නේ. මම